සවසහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය ඉනුෂා වී බැද්ද. ජනපති අද රාත්‍රී ජාති අමතයි. මුදල් ඇමති සහ ඉන්දිය අගමැති අතර සාකච්ඡා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී හෝ ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිති. කංජතෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනය අවසන්. ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට නව සංශෝධන. සංස්කෘතික අරමුදලේ අරමුණු වලින් බැහැරව මුදල් වැය කර ඇති බව හෙළිවේ. සංහිඳියාව සුරැකෙන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කෙරේ. කොවිඩ් ව්‍යාප්තියත් සමග චීනයේ බහුජාතික සමාගම් රැසක මෙහෙයුම් අත්හිටුවේ. මේ වසරේ IPL ක්‍රිකට් තරඟාවලියට නව වෙනස්කම් කිහිපයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද රාත්‍රී 8:30ට ජාතිය ඇමතීමට නියමිතයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිතුමා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි ජනාධිපති මාධ්‍යංශය පවසයි. එම විශේෂ ප්‍රකාශය සිටි FM වෙළඳ දෙමළ ඉංග්‍රීසි යන සේවාවල සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරේ. ජනාධිපතිතුමා ජාතිය අමතා කරනු ලබන ප්‍රකාශය අද රාත්‍රී 9 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. හෙට උදෑසන 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුවද එම කතාව නැවත සිංහල ස්වදේශීය සේවය සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතයි. ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවේ. අද පෙරවරුවේ නවදිල්ලිහිදී හමුව පැවති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. ද්විපාර්ශ්වික කරුණු සහ මෙරට ආර්ථික අර්බුදයට ඉන්දිය ආධාර ලබා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා සිදු කර තිබේ. ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ඉන්දියානු ආධාරයක් පිළිබඳ නිවේදනය ළඟදීම ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියානු ණය ආධාර මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීම, මෙරට විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා මුදල් හුවමාරු කිරීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණ ව්‍යාපෘතියක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආයෝජන සඳහා පහසුකම් සැලසීම යන කරුණු කෙරෙහි එම සාකච්ඡාවලදී පුළුල් අවධානයක් යොමු වූ බවද ද හින්දු පුවත්පත පවසයි. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් මහතා නවදිල්ලි නුවරදී අද හමු වී තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් මෙම සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්ට්‍රි යන මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතයි. පසුගිය ජනවාරි මාසයේ සිට ඉන්දියාව ඩොලර් බිලියන 1.4ක ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇත. 2017-2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී හෝ ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිති. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල එම වසරවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ පෙර වර්ෂවල ඌන සාමාර්ථලාභීන්ට පත්වීම් ලබා දීම සඳහා තොරතුරු එක් රැස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. හෙට පෙරවරු 12 සිට මාර්ගගත ක්‍රමයට එම තොරතුරු රැස් කිරීම සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ncoe.moe.gov.lk වෙබ් අඩවියට පිවිස ලබන 25 වෙනිදා පස්වරු 2ට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ එහි සඳහන් උපදෙස් පරිදි අයදුම්පත් සම්පූර්ණ කළ යොමු කළ හැකි බවද එම අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකා කංජතෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමයේ ආරම්භ කළ වැඩවර්ජනය අද දහවල් අවසන් කළ බව එහි සභාපති AMS අධිකාරි මහතා පවසයි. කංජතෙල් ප්‍රවාහන ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා එම සංගමය වර්ජනයේ නිරත විය. බලශක්ති අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට පැමිණි බව ඔහු පැවසීය. ඉන්න
ඉන්ධන මිල වැඩි වීමත් සමග විශාල ලෙස පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට අදාළව අපේ ඉල්ලීම් කීපයක් තිබ්බා. ඉතින් ඒකට විචාර දක්වලා ගරු ඇමතුමා සහ ඉහළ කළමනාකාරීත්වය අපිට අද උදේ සාකච්ඡාවක් දුන්නා. ඉතින් මේ සාකච්ඡාවේදී අපගේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන්න ඇමතුමා පොරොන්දු වුණා. ඉතින් ඒ බව අපිට ලිඛිතව දන්වලා ලිපියකුත් දුන්නා. ඒක නිසා අපි අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වෙනවා. මේ වෙනකොට අපේ සියලුම සංගමයේ බෞසර වලට දැනුම් දීලා තියෙනවා. හවස ප්‍රවාහන කටයුතු වලට එකතු වෙන්න කියලා. මේ අතර දිවින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව කංජතෙල් සංස්ථාව පවසයි. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ ඉන්ධන පිරහුම් අල්වලට අවශ්‍ය තරම් ඉන්ධන ලබා දීම දැන් සිදු කරන බවයි. කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන තොගද ලබා දීමට ක්‍රියා කර ඇතැයිද ඔහු පැවසීය. යුද්ධය නිමවීමත් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි පරිසරය රට තුළ නිර්මාණය කර ඇතැයි අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නව සංශෝධනයක් එක් කෙරේ. 30 වසරක යුද්ධයෙන් මෙරට ජනතාව කෙතරම් පීඩාවට පත් වූවාද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 49 වෙනි සැසිවාරයේදී අවධාරණය කළ බව අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදීය. කාලයක් තිස්සේ අපිට සංශෝධනය කිරීමට නොහැකිව තිබුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි ඉතාමත්ම ප්‍රගතිශීලී සංශෝධන ගෙනෙනවා. ඒ යටතේ අපි විසින් පත් කළ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද උපදේශක මඩුල මගින් විවිධ අයට හේතු සාමාන්‍ය වෙලාවෙදී පනත යටතේ රඳවා ගැනීමට සුදුසු නැහැ කියලා කියන අය සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීම සඳහා අනතක් විශේෂඥ කමිටුවක් පත් කරා. ඒ කමිටුව මගින් සාධාරණීෂ්ඨ කරන්න අපිට ලැබිලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම උපදෙස් දීලා තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අත්තරංගුවට ගත යුත්තේ ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධය මිසක වෙන අය නෙවෙයි, මාධ්‍යවේදීන් නෙවෙයි කියන එකත් පැහැදිලිවම කියලා තියෙනවා. ඒක අපිට පේනවා. ඒක තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත පොලිස්පතිතුමා මේ වෙනකොට ගිය සැප්තැම්බර් මාසයේ ඉඳලා වෙනම සර්කියුලර් එකක් යවලා මේ සියල්ල තුලින් මේ රටේ තියෙන ප්‍රශ්න අපි විසඳ ගැනීමේ හැකියාව තියෙනවා කියන එක අපි පෙන්නලා දීලා තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් One minute with Kothawaya. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම ඒහා බැඳුණු පාතාලය මර්ධනය වෙලා තිබෙනවා. උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවාගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. දුර දකින දුර දැක්ම. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වෙනිදා පැවැත්වේ. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණ දීර මහත්මිය පවසයි. එදින පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස්වන අතර පෙරවරු 11 සිට 4:30 දක්වා එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ. ඒ අනුව අදාළ සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිත බව ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තුව ලබන 22 වෙනිදා සිට 25 වෙනිදා දක්වා යලි රැස්වේ. පසුගිය රජයේ සමයේ සංස්කෘතික අරමුදලේ අරමුණු වලින් බැහැරව එහි මුදල් වැය කිරීම හේතුවෙන් එම අරමුදලේ මූලික කාර්යයන් සඳහා අරමුදල් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයන් පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරින. ජාතික උරුමයන් සහ පුරාවස්තු ආරක්ෂා කිරීමේදී අදාළ නීති සියලු ජනවර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම පිළිබඳව පළාත් කිහිපයක මහජනතාව එම බලකාය වෙත තොරතුරු ලබා දී තිබේ. පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රතිපාදන නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළ රුපියල් කෝටි 2500ක් පසුගිය රජයේ විෂය භාර අමාත්‍යවරයා විසින් මූලික අරමුණු වලින් බැහැරව යොදා ඇති බවද එහිදී හෙළිදරව් විය. මේ අතර අධ්‍යාපනය රටේ සෑම දරුවෙකුටම එක හා සමානව ලැබිය යුතු අයිතිවාසිකමකි. එම පොදු අධ්‍යාපනය තුළ සියලු ජාතීන්ට සමගිව ජීවත්වීමට බාධා කෙරෙන අන්තවාදී ඉගැන්වීම් ප්‍රවර්ධනය නොවිය යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේ එම කාර්ය සාධක බලකායේ සමාජිකයන් ඔහු හමු වූ අවස්ථාවේදීය. සමගී ජනබලවේගයේ අසාර්ථකත්වය ඊයේ පැවති විරෝධතාවෙන් පැහැදිලි වන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටී. පොදු ජනපක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ සමගී ජනබලවේගයේ ප්‍රකාශ කරන ආකාරයට ජනතාව ඔවුන් වටා ඒකරාශී වී නොමැති බවයි. වර්තමාන රජයේ බලයට පත් කිරීමට පොදුජන ප්‍රමුඛ පක්ෂ රාශියක් එක්ව ක්‍රියා කළ අතර පෞද්ගලික හේතුන් මත රජයේ අපහසුතාවට පත් කිරීමට කිසිවෙකු ක්‍රියා නොකළ යුතු ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය. ආණ්ඩුව එහෙම වැටෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕන ජනාධිපතිවරයා අපේ පැත්තේ ඉන්නකම් ආණ්ඩුව පැත්තේ ඉන්නකම් පිළිවගත්ත ආණ්ඩුවක් එහෙම කඩා වැටලා නැහැ. ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇසිරිච්ච හැටිමුත් අපිට පේනවනේ. දැන් මම ජනාධිපති වෙලත් ඉවරයි වාගේ තමයි හිතේ තියාගෙන ප්‍රකාශ නිකුත් කරේ. ඒ නිසා අපි මේ අන්තිවරුන් ඉල්ලා සිටින්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ වෙලාවේ මගහරින්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාට අගමැතිතුමාට බැසිල් ඇමතිතුමාට ශක්තිය දීලා මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න උදව් කරන්න. එහෙම නැතුව ඇඟ බේරගෙන මාරු වෙලා එහාට මෙහාට ගිහිල්ලා ප්‍රකාශ කර තමන් බේරනම හිතේ තියාගෙන ඉන්නේ ආණ්ඩුවලින් දාලා තමන් බේරලා ඊළඟට මන ආපාදා ගන්න හුඟක් දෙනේ. ඉතින් ඒක සාර්ථක දෙයක් නෙමෙයි. අන්තිමට ආණ්ඩුව ශක්තිමත් වෙනකොට මේක ශක්තිමත් වෙනවා තමාස ගානින් හොඳටම ශක්තිමත් වෙනවා. ඒක රටේ ජනතාව බලා ඉන්නවා පොට්ටුවේ ඡන්දෙ දුන්නා අය. අමාරු වෙලාවේ මේගොල්ලෝ ප්‍රකාශ කර මාරු වෙන්නයි හැදුවේ. කියලා ඊළඟ ඡන්දෙදී ඒවයි ප්‍රතිඵල ලබා ගන්න වෙයි. ඒ නිසා දුක්ඛ සැප දෙකම විඳ දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන කාටවත්. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජනතාව සීමාවකින් තොරව ඩීසල් රැස් කිරීම හේතුවෙන් ඩීසල් හිඟයේ උග්‍ර වී ඒ පාලනය කළ නොහැකි තත්වයකට පත්වනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය පවසයි. එබැවින් ඩීසල් අනවශ්‍ය ලෙස රැස් කිරීමෙන් වළකින ලෙස ඇය ඉල්ලීමක් කරයි. ඉන්ධන ආනයනය පිළිබඳ අර්බුදයක් පැවතියද අද වන විට ඉන්ධන ආනයන කටයුතු සිදු කරමින් පවතින බවද ඇය සඳහන් කළාය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. මහවැලි කේන්ද්‍රය සංවිධානය කරන ජනකේන්ද්‍රීය දේශනමාලාවේ දෙවැන්න ලබන ඉරිදා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙවර එහි තේමාව රුසියා යුක්‍රේන යුද්ධය සහ ඉන් ලෝකයට හා ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම යන්නයි. ප්‍රවීණ මාධ්‍යවේදී සහ විදෙස් විත්ති විචාරක මොහන් සමරනායක මහතා දේශනය පවත්වයි. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවය. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ චීනයේ බහුජාතික සමාගම් රැසක් මෙහෙයුම් නතර කර තිබේ. දැඩි සීමා පැනවීම හේතුවෙන් එරට මිලියන ගණනක් ජනතාව අපහසුතා රැසකට මුහුණ දී සිටිති. ටොයෝටා, වොක්ස්වැගන් සහ ඇපල් ඇතුළු සමාගම් රැසක්ද මෙම බලපෑමට ලක්ව ඇත. මේ අතර චීනයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5000කට අධිකය. වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ ජිලින් පළාතෙනි. නවසීලන්තය විදෙස් සංචාරකයන් සඳහා දේශ සීමා විවෘත කිරීමට සූදානම් වේ.
ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට ලබන මස 13 වෙනිදා සිට නවසීලන්තයට ඇතුළු වීමට අවසර හිමිව ඇත. සම්පූර්ණ එන්නත්කරණයකට ලක්ව සිටින රටවල් 60ක සංචාරකයන්ට ලබන මේ මස 2 වෙනිදා සිට එරටට පැමිණිය හැකිය. මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයේද ඊට ඇතුළත් වේ. ගෝලීය වශයෙන් රාජ්‍ය පර්යේෂණ ආයතන සමග සම්බන්ධතා නතර කිරීම හේතුවෙන් රුසියාව විද්‍යාත්මක වශයෙන් හුදකලා වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවේ. රාජකීය සංගමයේ විදේශ ලේකම්වරයෙකු සහ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය රොබින් ග්‍රීන්ස් පවසන්නේ එම හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට රුසියාවට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය වීල් එකේ ලීස් එකට ලීසිං මහගෙදරට එන්න පීපල්ස් ලීසිං ජන හද හඳුනන ලීසිං මහගෙදර වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසිං ශාඛාවෙන්. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අත්මිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය දියර කිරි ප්‍රචලිත කිරීමේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට දායක වෙමින් සෑම ප්‍රධාන නගරයකටම මිල්කෝ ආයතනයේ ජංගම දියර කිරි බෙදා හැරීමේ රථ යෙදවීමට පියවරගෙන තිබේ. මෙම ව්‍යාපෘතියේ ආරම්භය ලෙස ලබන මාසදී කොළඹ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකට මිල්කෝ දියර කිරි බෙදා හැරීමේ රථ යෙදවීමට නියමිතයි. රුපියල් 150ක් වැනි අඩු මුදලකට එම ව්‍යාපෘතියම තවත් පියවරක් ලෙස සෑම ගමකටම දියර කිරි බෝතා 100ක් ලබා දීමට මිල්කෝ ආයතනය කටයුතු කර තිබේ. අදාළ ග්‍රාමයේම ජීවත් වන පුද්ගලයෙකු වෙළඳ නියෝජිතයා ලෙස තෝරාගෙන ඔහු හරහා නිවසටම දියර කිරි බෙදා හැරීම සිදු කෙරේ. මෙමගින් සෑම ගමකටම කිරි අලෙවිකරුවෙක් සඳහා රැකිය අවස්ථාද නිර්මාණය වේ. මෙහිදී ඔහුට දිනකට රුපියල් 1000ක පමණ අමතර ආදායමක් උපයාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අත්මිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. මේ වසරේ IPL ක්‍රිකට් තරගාවලිය සඳහා නව වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට පියවරගෙන තිබේ. කිසියම් කණ්ඩායමක ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතනම් ඒ පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය IPL තාක්ෂණික කමිටුවට පවරා තිබේ. මීට පෙර තරගාවලියේදී සිදු වූයේ කිසියම් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ප්‍රතිවාදී කණ්ඩායමකට ජයග්‍රහණය සහ ප්‍රසාද ලකුණු දෙකක් හිමි කර දීමයි. විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයේ වෙනසක්ද සිදු කර ඇත. එක් කණ්ඩායමකට ඉනිමකදී හිමිවන විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා ගණන 2 දක්වා වැඩි කර තිබේ. උඩ පන්දුවක් අතරතුරදී පිතිකරුවන් මාරු වුවත් පන්දුවට පහර දිය යුත්තේ නවක පිතිකරුවායි. අවසන් මහතරගයේ ජයපැරදුමකින් තොරව අවසන් වී ඇතනම් සහ සුපිරි පන්දුවාර පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් තරගාවලියේ ලීග් අධියරේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමට ජයග්‍රහණය හිමි වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට මූල්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට පැමිණීමට හැකියවීම පිළිබඳව සතුටු වන බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේශලා ජයවර්ධන මහත්මිය සඳහන් කරයි. එම බැංකුවේ 50 වන සංවත්සරික උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේ බැංකුවේ සුළු සේවකයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වී ඇති බවයි. අද දවස අපට ශ්‍රීශේෂී දවසක්. අපි 2022 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉඳලා අපි ගණනය කරා මේ දවස් අපිට තවත් ළඟා වෙන්නේ කියලා. ඒ නිසා මේ රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න සියලුම ජනතාවගේ විශ්වාසය රැකගෙන මේ එන ගමනේ
50 අවුරුද්දක සම්නිස්ථානීය සනිටුවන් කරන දවස තමයි අද දවස. එදා දවසේ පටන් මේ සමාජයේ ඕනම තරාතිරමකම අයවන ඉදිරි කරන්න පුරුදු කළේ ජාතික ක්‍රිකටීමේ වැල්කුව. සතෙන් සතෙක් එකතු කරලා කියනකොටම අපේ මතකයේ එන්නේ ජාතික ක්‍රිකටීමේ වැල්කුව. ඒ තේමාව ගෙනාව ඔබතුමන්ලා. මේ මම නෙවෙයි. ඒ සටන් පාඩිය ගෙනාව ඔබතුමන්ලා. අනිත් මූල යාචනක අභියෝගයක් කරේ ඔබතුමන්ලා. ඒ හින්දා එහෙම එකතු කරපු අපේ ආදරණීය ජනතාවගේ සැලලි විදියට 19ක ගණදෙනුනාර බවතුන් පිරිසක් ඉන්න වැල්කුවක් මේක. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. පෙබරවාරි මාසයේදී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය තවදුරටත් ඉහළ මට්ටමක පවතී. එම දර්ශකයේ පෙබරවාරි මාසයේ අගය සටහන් වන්නේ 52.5ක් ලෙසයි. සේවා අංශයේ සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එමගින් සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් මාසයේදී 51.8ක දර්ශකගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කෘෂිකාර්මික පුවත් නිල්ල පිරුණු සුවදායි රටක්. ඉකුත් යලකන්නේ කාබනික වගාව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් උදා වූයේ නිවැරදි තොරතුරු ගොවින් වෙත නොයෑම නිසා බව මොන්රාගල දිස්ත්‍රික් ගොවිජන මණ්ඩලයේ ලේකම් පී දයනන්ද මහතා කියා සිටී. එම කටයුතු නිසි කළමනාකරණයකින් යුක්තව රජය ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරි කන්නේ සාර්ථක කරගත හැකි බවද ඔහු පවසයි. රසායනික පෝර කරගෙන යන ගමන් ඊළඟට රසායනික බේත් පෝර මේ කරා සම්පූර්ණ අපේ තිබුණ බීජ අරෝධය මොනවාවත් නැතුව ගියා. දේශීය බීජ වලින් තමයි වගා කරන්න පටන් ගත්තේ. ඒතකොට දේශීය බීජ වලට රසායනික පෝර අනිවාර්යෙන් අවශ්‍යමයි. එතකොට දැන් තියෙන තත්ත්වයේ දේශීය බීජ වලට රසායනික පෝර බේත් වර්ග අවශ්‍යමයි. එතකොට මම කොහොම කිව්වා මම 100% කැමති කාබනික පෝර වලට. මොකද ඒකට හේතුව අපේ වයස දැන් ඉවර වුණත් එක්කම බාල පරපුරවත් හොඳ නිරෝගීමත් හොඳ සෞඛ්‍ය සම්පන්න හොඳ පිරිසක් බිහි වෙයි කියලා මගේ මතයක් තියෙන. ඒකයි මම 100% කැමති මේ කාබනික පෝර වලට. නිල්ල පිරුණු සුවදායි රටක්. හරිත කෘෂිකර්මාන්තයෙන් පළගැන්වුණු ස්වාභාවික ගොවිතැනට ජීවය දෙමු. කාලගුණ වාර්තාව. සබරගමු හා දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ජනපති අද රාත්‍රී ජාතිය අමතයි. මුදල් ඇමති සහ ඉන්දියා අගමැති අතර සාකච්ඡා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරිහු ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිති. කංජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ වර්ජනය අවසන්. ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නව සංශෝධන. සංස්කෘතික අරමුදලේ අරමුණු වලින් බැහැරව මුදල් වැය කර ඇති බව හෙළිවෙයි. සංහිඳියාව සුරැකෙන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කෙරේ. කොවිඩ් ව්‍යාප්තියත් සමග චීනයේ බහුජාතික සමාගම් රැසක මෙහෙයුම් අත්හිටුවෙයි. මේ වසරේ IPL ක්‍රිකට් තරඟාවලියට නව වෙනස්කම් කිහිපයක්.
අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.